අපි ගිය සතියේ ව්‍යුත්පන්න උපකරණ ගැන සාකච්ඡා කරා. ඒ ව්‍යුත්පන්න අතරින් අනාගත ගිවිසුම්, මනාප, පුවමාරු යනාදී ගැන අපි සාකච්ඡා කරා. ඉතින් අපි අද එතනින් එහාට සාකච්ඡා කරමු. අද තියෙන ව්‍යුත්පන්න උපකරණ ගැන තමයි මේ ෆියුචර්ස් කොන්ට්‍රැක්ට්ස් ගැන. අනාගත ගිවිසුම්. right. සමාන අපි ගිය සතියේ කතා කරේ අනාගත ගිවිසුම් නෙමෙයි ඉදිරි ගිවිසුම් ගැන. ඉදිරි ගිවිසුම් සහ අනාගත ගිවිසුම් අතර ලොකු වෙනසක් තියෙනවා. right. බැලුමටම කියන්නේ නම් අහපු පමණින් එක වගේ කියලා හිතුණාට ඉදිරි ගිවිසුම් අනාගත ගිවිසුම් අතර වෙනසක් තියෙනවා. මේ කියන්නේ අපි ව්‍යුත්පන්න උපකරණ ಜಾති හතරයිනේ. ඉදිරි ගිවිසුම්, අනාගත ගිවිසුම්, පුවමාරු ගිවිසුම් සහ මනාප ගිවිසුම්. දැන් මේවා එක හඳුනා ගත්තොත් දැන් ඔයගලන්ට අවශ්‍ය ඒවා අතර තියෙන වෙනස්කම් සහ සමානකම් දැනගෙන ඉන්න. මොකද විභාග දවසේදී කෙලින්ම අහන්න පුළුවන් ප්‍රශ්නයක් ඕක. ඉදිරි ගිවිසුම්, අනාගත ගිවිසුම්, මනාප සහ පුවමාරු අතර තියෙන සමානකම් සහ වෙනස්කම් මොනවද කියලා. රයිට්. අපි ඒක ගැන චුට්ටක් සාකච්ඡා කරමු. දැන් ඉදිරි මනාප සහ පුවමාරු යන ගිවිසුම් ඔක්කොම over the counter. right. අනාගත ගිවිසුම් පුවමාරුව කරහා පමණයි කරන්න පුළුවන්. කියන්නේ ඉදිරි මනාප සහ පුවමාරු ගිවිසුම් අපිට පුළුවන් යාර පාංගෙඩියක් ගන්නවා වගේ ගිහිල්ලා ගන්න. ඕනේ වෙලාවක ගිහිල්ලා ගන්න පුළුවන්. අපිට ඕන අවශ්‍ය ප්‍රමාණය වලින් කරන්න පුළුවන්. නමුත් අනාගත ගිවිසුම් වලට බැරි කරන්න. අනාගත ගිවිසුම් එක්ස්චේන්ජස් වල විතරයි ට්‍රේඩ් වෙන්නේ. එක්ස්චේන්ජ් ට්‍රේඩ් වුණාම ඒකේ තව ලක්ෂණයක් තමයි මේවා ස්ටෑන්ඩඩයිස්. ඒ කොන්ට්‍රැක්ට්ස් හැමකම ස්ටෑන්ඩඩයිස්. ඒ කියන්නේ යම් ප්‍රමිතියකට අනුව තමයි හැමදේම වෙන්නේ. ගන්න ප්‍රමාණයන් ස්ටෑන්ඩඩයිස් ප්‍රමිතියක් තියෙනවා. ඒ ගන්න එකේ ක්වොලිටි එකක් තියෙනවා. ඩෙලිවර් කරන්න දවස් තියෙනවා. ඒවා අපිට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න බෑ. OTC කොහොම කස්ටමයිස් කරන්න. අපිට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදිහට වෙනස් කර යන්න පුළුවන්. අනිත් ඒවාට බෑ. ඊපස්සේ අනාගත ගිවිසුමක්
විවෘත කරද්දී අපි මාර්ජින් account එකක් open කරගන්නවා. කියන්නේ දැන් බැංකුවක ගිහිල්ලා ජංගම ගිණුමක් හරි ඉදිරි කිරීමේ ගිණුමක් හරි පටන් ගන්න වෙලාවට අපි ගිහිල්ලා යම් කිසි මුදලක් තැන්පත් කරන්න ඕනේ. ඉතින් අනාගත කිවිසුම් කරද්දිත් අනේ වගේ තමයි. මාර්ජින් account කියන එක deposit එක දාන්න. මනාප වලට ඒ වගේම ගේමක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රීමියම් එක. කොමාරු වලට ඒවට නැහැ. හැබැයි මුදල් හුවමාරු කරේ. ඒ කියන්නේ කරන්සි ස්වැප් ගන්න currency swap කරන මුදල් හුවමාරු වෙනවා. ඔබට තව වෙනස්කමක් තමයි ඉදිරි කිවිසුම් අනිවාර්යයෙන්ම කරගන්න වෙනවා. ඒ කියන්නේ ඒක වගකීම. obligation. අනාගත කිවිසුම obligation. මනාප කිවිසුම් විරති ගන්න කෙනාට කියනවා අයිතිවාසිකම් නමුත් විකුණන පුද්ගලයාට තියෙන්නේ වගේ සුවමාර්ග කිවිසුම් අනිවාර්යෙන් වගේ කියනවා. හරි. ඉතින් අපි මේවා පිළිබඳව ගිය සතියේ සාකච්ඡා කරා ගොඩ දුරට. අපි අද ඉතින් කිවිසුම් අනාගත කිවිසුම් ගැන සලකලා බලමු.
අනාගත ගිවිසුම්. දැන් අපි ලෝකෙ ගොඩක් දේවල් ගත්තොත් ඒ කියන්නේ බොරතෙල් බැරල් ඒ වගේම රත්තරන් වල මිල ඇත්තටම කියනවා නම් පොලි අනුපාත ඒකට විනිමය අනුපාත මේ සියල්ලක්ම අනාගත ගිවිසුම් මත පදනම් වෙනවා. මට තව එකක් දෙයක් කියන්න අමතකුණා. පොඩ්ඩක් වැදගත් දෙයක්. මේ සමානකම් සහ වෙනස්කම් සලකලා බලද්දී තව කරුණක් තමයි ඉදිරි ගිවිසුම් අපි නිකන් හිතලා බැලුවොත් අපි ඩොලර් එක අද රුපියල් 195ක් විතර වෙන්නේ. අපි එකිනෙකාගෙන් ප්‍රශ්න කරගත්තොත් අපේ හිතන විදිහට තව අවුරුද්දකින් මේක කීයක් වේද කියලා. සමහරු කියයි අද 195යි ලබන අවුරුද්දේ රුපියල් 200යි 250යි. සමහරු කියයි 225යි. නැත්නම් තව සමහරු කියයි 175යි 150යි රුපියල් 100ක් කියයි. ඉතින් මේවා අපි හැමෝම අපේ විවිධ උපකල්පන අනුව අපිට හැංගෙන දේවල් තමයි මේ කියන්නේ. කාටවත් බෑ හරියටම කියන්න ලබන අවුරුද්දේ ඩොලර් එක කිසිම වෙනසක් නැහැ රුපියල් ඇත්තටම 185යි වෙලා කියලා. කාටවත් එහෙම හැකියාවක් නැහැ. හැබැයි දැන් අපි ඉදිරි ගිවිසුමකට එළඹෙන්නේ අනාගතය ගැන පුරෝකථනය කරන්න බලාගෙන නෙමෙයි. එහෙම අපේක්ෂාවකින් නෙමෙයි මේක කරන්නේ. right ඉතින් අපි ඉදිරි ගිවිසුමක් මකින් ඩොලර් එකේ වටිනාකම රුපියල් 200යි එක අවුරුද්දක ඉදිරි ගිවිසුමකින් අපිට ලැබෙන අගය රුපියල් 200 නම් ඒකෙන් අදහස් වෙන්නේ අපේ පුරෝකථන රුපියල් 200ක් විය යුතුයි කියලා. right ඒක නෙමෙයිකින් බලාපොරොත්තු වෙන්නේ. දැන් මේකේ අදහස අද තියෙන විනිමය අනුපාත සහ පොලි අනුපාත අතර ගත්තාම අවුරුද්දකටකින් පස්සේ අපිට ඩොලර්ස් ගන්න හෝ විකරන්න පුළුවන් මුල්‍ය තමයි රුපියල් 200ෙන් අදහස් වෙන්නේ. ඒ නිසා පුරෝකථනයක් නෙමෙයි. නමුත් අනාගත ගිවිසුම් වල තියෙන වෙනස තමයි අනාගත ගිවිසුම් වලින් පුරෝකථනයක් තමයි කරන්නේ. right ඒකට කියනවා ප්‍රයිස් ඩිස්කවරි කියලා. මතක තියාගන්න පුරෝකථන කළ හැකි එකම ව්‍යුත්පන්න උපකරණය තමයි අනාගත ගිවිසුම්. අනිත් එකකින්වත් බෑ. එහෙම බෑ. දැන් උදාහරණයකට අපි දැන් ඩොලර් බැරල් එක බොරතෙල් බැරල් එක ඩොලර් 60ක් පමණ වෙනවා. අපි අවුරුද්දකට පස්සේ තියෙන බොරතෙල් බැරල් එකක ඉදිරි අනාගත ගිවිසුම බැලුවොත් ඒක සමහරවිට ඩොලර් 70ක් වෙන්න පුළුවන්. right ඉතින් ඒකේ අදහස වෙන්නේ ජූනි 30 වෙනිදා අපි බලාපොරොත්තු වෙන බොරතෙල් බැරල් එකේ වටිනාකම ඩොලර් 70යි. ඒක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඉදිරි ගිවිසුම වලින් අදහස් වෙන්නේ අන්න ඒක. right ඉතින් ඉදිරි ගිවිසුම් වලින් තමයි විතරයි අපිට පුළුවන් පුරෝකථන සිද්ධ කරන්න. ඒක තමයි ඉතාමත්ම වැදගත් දේ. මේවා පිළිබඳ අධ්‍යයනය කරද්දී ඔයගොල්ලෝ මේක අනිවාර්යයෙන් මතක තබා ගත යුතුයි. පුරෝකථන කරන්න පුළුවන් එකම ව්‍යුත්පන්න උපකරණය අනාගත ගිවිසුම් පමණයි. හරි. ඉතාමත්ම වැදගත් සංසිද්ධියක්. ගායත්‍රීට මම ඇහෙනවා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනලක් අහන්න පුළුවන්. ගැටලු විසඳා ගන්න निराකරණය කරමු. මේ සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳා ගන්නකොට තමයි නියම අවබෝධය ලැබෙන්නේ. අනාගත ගිවිසුම්
අනාගත ගිවිසුම් යනු සම්මත තත්වයන්ගෙන් යුතු ඉදිරි ගිවිසුමක්. right සම්මත තත්වයන් අන්න ඒක තමයි ඉතාමත්ම වැදගත් දේ. සම්මත තත්වයන් ගෙන් යුතු ඉදිරි ගිවිසුමක්. right ඉදිරි ගිවිසුමයි අනාගත ගිවිසුම අතර වෙනස ප්‍රධානම වෙනස තමයි මේක. මොකද අනාගත ගිවිසුම් සම්මත තත්වයන්ගෙන් යුක්තයි. ඉදිරි ගිවිසුම් එහෙම සම්මත තත්වයන් නැහැ. අපිට ඕන ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ ගිවිසුම් ඉතා පහසුවෙන් වෙළඳාම් කළ හැකියි. ඒකට හේතුව දැන් මේවා ඕන වෙලාවක සම්මත තත්වයන් තියෙන හැමෝටම එකම දේ විදිහට සලකන්න. ඉතින් ඕන වෙලාවක වෙළඳාම් කරන්න පුළුවන්. ද්විතීයික මාකට් එකක් තියෙනවා. වෙළඳපොළක් තියෙනවා. වෙනත් ව්‍යුත්පන්න මෙන්ම දෙදෙනෙකු අතර ගිවිසුමක් වන අතර යම් කිසි වත්කමක් ඉදිරි දිනකදී විකිණීම සහ මිලදී ගැනීම සඳහා වර්තමානයේදී ඇතිර කරගන්නා වූ ගිවිසුමකි. මෙහිදී ඉදිරි මිල වත්කම වෙළඳාම් වන දිනය සහ පියවීම දිනය යනාදී කරුණු ගිවිසුමට ඇතුළත් වේ. ඉතින් මේක ඉතාමත් වැදගත් කරුණක්. මෙහිදී ඉදිරි මිල වත්කම් වෙළඳාම් වන දින සහ පියවීමේ දිනය යනාදී කරුණු ගිවිසුමට ඇතුළත් වේ. මෙහිදී ගිවිසුම වත්කමක් මත පදනම් වන නිසා ව්‍යුත්පන්නයක් ලෙස සැලකේ. right මේ ගිවිසුම පදනම් වෙන්නේ වත්කමක් මත තමයි. ඒ කියන්නේ එක්කෝ crude oil බොර තෙල් මිල නැත්නම් රත්තරන් වල මිල එහෙම නැත්නම් රිදී මිල ප්ලැටිනම් මිල ඉතින් මේවා තඹ මිල ඇලුමිනියම් ඉතින් මේවා අමුද්‍රව්‍ය මේවා ලෝකේ රංකල නෙවෙයි ලෝකේ ගොඩක් කර්මාන්ත වලට පාවිච්චි කරන අමුද්‍රව්‍ය right බොර තෙල් ඇලුමිනියම් තඹ රත්තරන් රිදී ගොඩක් ඉන්ඩස්ට්‍රීස් වලට පාවිච්චි කරන අමුද්‍රව්‍ය. ඉතින් මේවේ මිල ගණන් අනුව මුළු ලෝකයටම එක එක බලපෑම් ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වොත් බොර තෙල් එකක බැරල් බොර තෙල් බැරල් එකක මිල අපි දැක්කා කොරෝනා උත්සන්නම වෙච්ච කාලෙදී ඒක ඍණාගයක් ගත්තා. crude oil futures ඍණාගයක් ගත්තා ලෝකේ පළවෙනි වතාවට. ඉතින් මේක ඉතාමත්ම අනර්ගස් සිදුවීමක්. මොකද බොර තෙල් සාමාන්‍යයෙන් ගන්නකොට ඉතා විරල මූලද්‍රව්‍යයක් අමුද්‍රව්‍යයක් කියලා හිතලා අපි සෑහෙන අධික මුදල් ගෙවනවා. දැන්ටත් බොර තෙල් එක බැරල් එකක මිල $60යි. නමුත් කොරෝනා පීක් එකට ගිය කාලෙදී කියන්නේ උත්සන්නම වෙච්ච කාලෙදී ඒක ඍණාගයක් ගත්තා. right ඉතින් කාටවත් දමනය කරගන්න බැරි වෙච්ච කාටවත් කන්ට්‍රෝල් කරගන්න බැරි වෙච්ච බොර තෙල් බැරල් එකක මිල කොරෝනා කියන හැට පේන්නේවත් නැති වෛරස් එකක් මගින් ඍණාගයක් බවට පත් කරලා ලෝකේ ප්‍රථම වතාවට. ඉතින් ඒක සෑහෙන බලපෑමක් ඇති crude oil futures ඍණ වුණා. ඉතින් ඒක සෑහෙන බලපෑමක් ඇති කරා මේ OPEC රටවල් වලට. right OPEC කියන්නේ oil export කරන රටවල් කියන්නේ මැද පෙරදිගම පමණක් නෙවෙයි වෙනස්ුවෙලා කැනඩා මේ වගේ රටවලුත් මේ OPEC එකට අයිති. ඉතින් සෞදි අරේබියා UAE ඕමන් ඔය වගේ රටවල් කිහිපයක්ම අයිති ආයතනයක් තමයි OPEC කියලා කියන්නේ. right ඉතින් OPEC එකට විශාල බලපෑමක් ඇති කරා මේ බොර තෙල් බැරල් එකක මිල ඍණාගයක් ගැනීම. දැන් ඒක ඍණාගයක් ගන්න ප්‍රධානම හේතුව උනේ බොර තෙල් නිෂ්පාදනය කරන අර ඔයගොල්ලෝ දැකලා ඇති නිෂ්පාදනාගාරයක් මොකද්ද මේ ඔයිල් රිග් එක පාට නවත්තන්න බෑ. මේක නැවැත්තුවොත් ඒක පටන් ගන්න ඉතාමත්ම ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ප්‍රොඩක්ෂන් කරන එක නවත්තන්න අමාරු නිසා දිගටම ප්‍රොඩක්ෂන් කරනවා. නමුත් කොරෝනා උත්සන්න වෙන්න කාලේ ලොක්ඩවුන් ඒ වගේ ගොඩක් දේවල් ඇති වෙලා මේ social distancing ඒ වගේ දේවල් හින්දා මිනිස්සු එකක් මේ energy consumption එක අඩු වුණා.
right? දැන් අපි උනත් lockdown වුණාට පස්සේ මාස දෙකක් විතර කොහෙවත් ගියේ නැහැ. ගෙදරට වෙලා හිටියා. ඉතින් මුළු ලෝකෙම හැමෝම ඒ වගේ lockdown වෙලා ඉන්න කාලෙදී ගුවන් ගමන් වාර ගණනත් අඩු වුණා. කවුරුත් රට ඇතුළතවත් කොහෙවත් යන්නේ නැහැ. ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් fuel කියන්නේ මේ ඉන්ධන පවා ඉතිරියක් තමයි අතිරික්තයක් තමයි ඇති වුණේ. ඉතින් අතිරික්තයක් ඇති වෙච්ච වෙලාවක අර බොරතෙල් නිදිය නවත්තන්න බැරි නිසා දිගටම උත්පාදනය කරන නිසා එක රැස් කරගන්න ගබඩා ඉතිරි ගියා. ඉතින් මේක හින්දා ගබඩා කරනවට වඩා ලාභයි කාට හරි ඒක මිලදී ගන්න අර සඳහා යම් මේ වගේ අර ඉන්සෙන්ටිව් එකක් දෙන එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔයිල් බැරල් 1000ක් ගබඩා කරන්න ඔයිල් බැරල් එකක් ගබඩා කරන්න $60ක් යනවා නම් ඊට වඩා ඒ කියන්නේ ඔයිල් කාටවත් විකුණන්නේ නැත්නම් 60ක අලාභයක් සිද්ධ වෙනවා. නමුත් ඊට වඩා ලාභයි ගන්න කෙනෙක් ගන්න කැමති කවුරු හරි ඉන්නවා නම් එයාට කියන අපි ඔයාලට $40ක් දෙන්න මේ ගන්න කියලා. රයිට්. මොකද එයා ගත්තේ නැත්නම් $60ක් ගෙවලා ගබඩා කරන්න වෙනවා. ඒක පාඩුයි. ඊට වඩා ලාභයි $40ක් අතින් දීලා ඒ බොරතේ බැරල් එක විකුණන එක. රයිට්. ඉතින් රිනාගයක් ගත්ත ඒ අවස්ථාවේදී අපිට ඕන නම් තිබ්බ බොරතෙල් ගන්නයි ඒත් එක්කම ඩොලර්ස්ුත් ලබා ගන්න. ඒ කියන්නේ විදේශ විනිමය ලබා ගන්න. රයිට්. ඒක ඇත්තටම ප්‍රායෝගික කරන්න අමාරුයි. නමුත් මේ බොරතෙල් බැරල් එක රිනාගයක් ගැනීමේ තියෙන අර වැදගත්කම කියන්නේ ඒකේ ඇත්තම වෙන්න පුළුවන් තත්ත්වය යන්නේ ඒකයි. කියන්නේ තෙල්ලුත් අරගෙන සල්ලිත් ගන්න පුළුවන්. හරියට නිකන් පාන් ගෙඩියක් අරගෙන අපිට සල්ලිත් දෙනවා වගේ. ඒ වගේ වැඩියක්. හරි. ඉතින් ඍණයක් ගන්නීමේ හේතුව මේ ආයෝජකයන් බලාපොරොත්තු වුණා මේ කොරෝනා තත්ත්වය ගොඩක් කල් තියෙයි කියලා. ඉතින් අර ලොක්ඩවුන් ආදී තත්ත්වයන් සෑහෙනකල් පවතී කියලායි ආයෝජක බලාපොරොත්තු වුණේ. right. දැන් අපි කලින් සාකච්ඡා කරා වගේ මේ අනාගත කිවිසුම් හෝමාරෝ කලා පමණයි සිද්ධ වෙන්නේ. හෝමාරෝ කරහා ගනුදෙනු වන අතර මිලදී ගන්නා සහ විකුණන අතර අතරමැදියෙකු ලෙස ක්‍රියාත්මක කරයි. ඒ කියන්නේ හෝමාරෝ කරහා තමයි මේක සිද්ධ වෙන්නේ. මේක තමයි හෝමාරෝ මේ ආකාරය තමයි හෝමාරු හරහා මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඉතින් හෝමාරු මෙතෙන්දී අතමැදියක් ලෙස ක්‍රියාත්මක වන්නේ. ගිවිසුම් මිලදී ගන්න අය දිගු තත්ත්වයක් ගන්නෙකු ලෙසත් ගිවිසුම් විකුණන අය කෙටි තත්ත්වයක් ගන්නෙකු ලෙසත් හැඳින්වේ. ඉතින් මෙතන මිලදී ගන්න කියලා දිගු තත්ත්වය. right. මෙයාට තියෙන්නේ දිගු තත්ත්වය. යා කෙටි තත්ත්වය.
long short මේ විදිහට තමයි ඒක සැලකෙන්නේ. දිගු තත්ත්වය long, කෙටි තත්ත්වය short. දැන් මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද? long short කියන්නේ කුමක්ද? long කියලා කියන්නේ මේ පෑන මම මිලදී ගත්තොත් මම දිගු තත්ත්වයක්. මම මිලදී අරගෙන තියෙන්නේ. මම තමයි ගැනුම් කරන්නේ. right මේක දිගු තත්ත්වයක් කියලායි හඳුන්වන්නේ. දිගු තත්ත්වයක්. දැන් දිගු තත්ත්වයක් ගත්ත මට තියෙන අවදානම මොකක්ද? දැන් මම අපි උදාහරණයක් කියමු මේ පෑන මම රුපියල් 100කට මිලදී ගන්නවා. දැන් මේක රුපියල් 100කට මම මිලදී ගැනීමේ අදහස වන්නේ මොකක්ද? මම බලාපොරොත්තු වෙන්නේ මේකේ මිල වැඩි වෙයි කියලා. ඒක තමයි අපි මිලදී ගන්න. අපි ඕනෑම දෙයක් මිලදී ගන්න හේතුව මේකේ මිල වැඩි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන නිසා. දැන් මේ පෑන මිල වැඩි වෙයි කියලා හිතන නිසා මම මිලදී ගන්නවා. මම හිතුවත් මේකේ මිල අඩු වෙයි කියලා මම කීයටවත් මේ පෑන මිලදී ගන්නේ නැහැ. දැන් මේ කමිස මිලදී ගන්න හේතුව මට බලාපොරොත්තු වෙනවා මිල වැඩි වෙයි කියලා. මොකද මිල අඩු වුණොත් මම අද ගන්න නැහැ. මම මේ පරක් කරලා පස්සේ ගන්නවා. right ඉතින් ඒ වගේ තමයි. අපි ඕනෙම දෙයක් මිලදී ගන්නේ නැත්නම් දිගු තත්ත්වයකටපත් වෙන්නේ. ඕනෙම දෙයක් මිලදී ගත්තොත් අපි දිගු වෙනවා. දිගු තත්ත්වයකටපත් වෙනවා. එහෙම වෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා මිල ඉහළ යයි කියලා. right දැන් මිල ඉහළ යයි කියලා බලාපොරොත්තු මම මේක මිලදී ගන්නවා. මට තියෙන අවදානම කුමක්ද? මට තියෙන අවදානම තමයි මේක මිල දැන්නේ පහළ. right මිල ඉහළ යන්නේ මිල පහළ. උඩ නොයා උඩ කියන්නේ මම දිනු මම ජයග්‍රහණය. right මම රුපියල් 100 ගත්තේ දැන් රුපියල් 200. වටිනාකම වැඩි වෙලා තියෙනවා. නමුත් පහළට ගියා. 100ට ගත්ත එක රුපියල් 50යි. 18ට 100ට දුන්නා වගේ. කියලා කියන්නේ ඒකයි. මිල පල්ලයට දිගු තත්ත්වයකට ආවොත් දිගු තත්ත්වයක් නම් පවත්වාගෙන යන්නේ ඒක තමයි තියෙන අවදානම. මිල පහළ ගැටීම. මිල පල්ලයට යාම අවදානමක් කියලා සලකන්න වෙනවා. දිගු තත්ත්වයක් නම් තියෙනවා. හැබැයි කෙටි තත්ත්වයක් නම් තියෙන්නේ. කෙටි තත්ත්වයක් නම් තියෙන්නේ. අපේ අවදානම වන්නේ මොකක්ද? පළවෙනිම කෙටි තත්ත්වය කියන්නේ මොකක්ද? මොකද්ද කෙටි තත්ත්වය කියලා කියන්නේ? දැන් කෙටි තත්ත්වය කියන්නේ අපි පළවෙනිවෙන්ම මේ පෑන මම මිලදී ගත්තා මම දිගු තත්ත්වයකටපත් වෙනානේ. ඉතින් මම මේ පෑන මේ විකුණුවොත් මේක මම වික්කොත් මම ගත්ත පෑන වික්කොත් කියන අදහස් වෙන්නේ මම කෙටි තත්ත්වයකටපත් වෙලා කියන එකද? නෑ ඒක නෙමෙයි අදහස් වෙන්නේ. මේක වික්කොත් ඒක අදහස් වෙන්නේ මම කෙටි තත්ත්වයකටපත් වෙලා කියන එක නෙමෙයි. මොකද මම ගත්ත පෑන තමයි මම විකුණන්නේ. මේ ගත්තාම මට පෑන වැඩිපුර තියෙනවා දැන්. right දැන් මම නියුට්‍රල් වෙන්නේ කියන්නේ මම ශූන්‍ය මට්ටමටපත් වෙන්නේ මේ පෑන මම වික්කොත්. ඒක කිසි පෑනක් නෑ. right මම රුපියල් 100කට අරගෙන 150කට වික්කොත් මට රුපියල් 50ක ලාභයක් තියෙනවා. නමුත් මම 100කට අරගෙන රුපියල් 50කට වික්කොත් රුපියල් 50ක ලාභයක් තියෙනවා. right හරි දැන් මේ ගත්ත පෑන විකුණන එක නෙමෙයි නම් කෙටි තත්ත්වයක් කියලා කියන්නේ. කෙටි තත්ත්වයක් කියන කුමක්ද? කෙටි තත්ත්වයක් කියලා කියන්නේ ඇත්තටම ගත්ත පෑන විකුණන එක නෙමෙයි. right අපි මෙහෙම ඉන්නේ. පෑනක් නෑ මං ගාව පෑනක් නෑ. නමුත් මං ගිහිල්ලා කියන ගයත්‍රිට මං ඔයාට පෑනක් විකුණනවා. right මම එක පෑනක්වත් නෑ මං ගාව. හැබැයි මං බය නැතුව කියලා ගයත්‍රිට කියනවා මං එයාට එක පෑනක් විකුණනවා කියලා. right අපි කියමු මං ගයත්‍රිට පෑනක් විකුණන්න එකක වෙනවා රුපියල් 100 ගානේ පෑනක් විකුණන්න එකක වෙනවා. දැන් මං ගාව පෑන් නෑ. මම විකුණන්න එකඟ වෙලා තියෙන්නේ. මං ගාව නැති දෙයක් මම විකුණන්න ලෑස්ති නම් ඒක කියන්නේ කෙටි තත්ත්වයක් කියලා. විකුණුම් කරු. මම විකුණුම් කරු. මම කෙටි තත්ත්වයකට එළඹගෙන සිටිනවා. මං ගාව නැති දෙයක් මම විකුණන්න ලෑස්ති. හරි?
හැබැයි මේ පෑන මං ගා තිබ්බන මම ඒත් විකුණන කරුම තමයි නමුත් ඒක කෙටි තත්ත්වයක් වන්නේ නැහැ. හරි නැති පෑනක් විකුණන නිසා ඒක කෙටි තත්ත්වයක් වෙලා තියෙන්නේ. ඇයි? දැන් මම එක පැත්තකින් ගාෂෙට මේ පෑන විකුණන්න ලෑස්ති වෙලා ඉන්නේ නමුත් මං ගා කිසිම පෑනක් නැහැ. ඉතින් එහෙනම් මං ගාෂෙට මෙහෙම වැඩක් කරන්නේ. මම වැඩ කියන්නේ අද නෙමෙයි මම දෙන්නේ. අත දෙන්නේ නැහැ. මේ පෑන මම දෙන්නේ ලබන සතියේ. දැන් අද 21 මම කියන්නේ 25 මම ඔයාලට පෑනක් දෙනවා. තකන් ඉල්ලන්න එපා. හරි? ඇයි මම මේ වගේ වැඩක් කරන්නේ? එච්චර පඬිත වැඩක් ඇයි කරන්නේ? මං ගාව නැති දෙයක් ඇයි මං විකුණන්න කැමතිද? එහෙම කරන්න පුළුවන්ද පළවෙනි එක? පුළුවන්. අට ඕනනම් පුළුවන් මං ගාව නැති පෑනක් වට විකුණන්න. හැම වෙලේම බෑ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් අපි පොරොන්දු වෙනවා මම පොරොන්දු වෙන යාට ජෝන් කීල්ස් ආයතනයේ කොටස් විකුණන්න. ඒක කරන්න බෑ මට. මං ගාව තියනවනේ විතරක් මට පුළුවන්. මං ගාව ජෝන් කීල්ස් නැත්නම් මට කරන්න බෑ. ඒක එලොක් කරන්නේ නැහැ. ෂෝට් සෙලින් එලොක් කරන්නේ නැහැ හැමතිස්සෙම. මං ගාව මං පොරොන්දු වෙනවා බැඳුම් කරයක් විකුණන්න. මං ගාව ඇති බැඳුම් කරයක් වට විකුණන්න බෑ. ඒකට අවසර නැහැ. හරි. නමුත් සමහර අවස්ථාවල සමහර ආර්ථිකයන් තුළ මේ කෙටි තත්ත්වයන් කියන එක එලොක් කරනවා. කියන්නේ ෂෝට් සෙලින් එලොක්. ඇමරිකාව වගේ මාකට්ස් වල ෂෝට් සෙලින් කරන්න ඉඩ දෙනවා. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ ඇයි මං ගාව නැති පෑනක් මම විකුණන්න පොරොන්දු වෙන්නේ? දැන් අද පෑනක මිල රුපියල් 100යි. මම රුපියල් 150 ගානේ 25 වෙනිදාට ගාස්ට්‍රේට රුපියල් 100 ගානේ පෑනක් ගාස්ට්‍රේට 25 වෙනිදා විකුණන්න එකතු වෙනවා. මං ගාව නෑ නමුත් නෑ. මං ඒ වගේ ලොකු පඬිත වැඩක් කරන්නේ. මගේ බලාපොරොත්තු පෑනේ මිල 25 වෙනිදා වෙද්දි වැඩි වෙයි කියලාද අඩු වෙයි කියලාද? ගාස්ට්‍රේට මොකද හිතන්නේ? ඇයි මම මේ වගේ දෙයක් කරේ? මම බලාපොරොත්තු වෙන්නේ 25 වෙනිදා වෙද්දි ඒ පෑනේ මිල වැඩි වෙයි කියලාද අඩු වෙයි කියලාද? ඔයාලා හිතන විදිහට කොහොමද? වැඩි වෙයි කියලාද සර්? නෑ අඩු වෙයි කියලා. මොකද මම විකුණන්න බලාපොරොත්තු වෙන්නේ රුපියල් 100 ගානනේ. හදිස් මම විකුණන්න තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ විකුණන දේ මම දැන් මිලදී ගන්නවා. නේද? ඔව්. මම 100 විකුණන්න පොරොන්දු වෙලා රුපියල් 150 ගානේ මිලදී ගත්තොත් මට වෙන ලාභයද පාඩුවද? පාඩුව. පාඩුව. නමුත් ඒක රුපියල් මම 50කට මිලදී ගත්තොත් එතකොට ලාභය. එතකොට ලාභයක්. ඒක ලාභයක්. හරි. ඉතින් මම කෙටි තත්ත්වයකටපත් වෙන්නේ මම අනිවාර්යෙන් විශ්වාස කරනවා මේ පෑනේ වටිනාකම 25 වෙනිදා වෙද්දී රුපියල් 50ට බයින්න කියලා. නැත්තම් කීයකට අඩු වෙනවා කියලා. හරි. දැන් හදිස්සියවත් අපි කියමු පෑන් වලට එදා වෙද්දී ඩිස්කවුන්ට් එකක් මොනවා හරි හේතුවකට දෙනවා. right? පෑනක් රුපියල් 80ක උඩරිම මිලකට යට. දැන් මම ගාස්ට්‍රේට පෑන විකුණන්න පොරොන්දු වෙලා තියෙන රුපියල් 100. ඊට රුපියල් 100 ගානේ මගෙන් ගන්නවා. මොකද හේතුව එයා ගන්නේ එයාට තියෙනවා මේ ඔබ්ලිගේෂන් එක. එයාට තියෙනවා. එයාට වගකීමක් තියෙනවා මගෙන් මේ පෑන මිලදී ගන්න. මටත් වගකීමක් තියෙනවා මෙයාට ගාස්ට්‍රේට රුපියල් 100 ගානේ මේ පෑන විකුණන්න. ඉතින් අපි දෙන්න මේක අනිවාර්යෙන් කරන්න වෙනවා. හරි? දෙන්නටම ඔබ්ලිගේෂන්ස් තියෙනවා. එතකොට ගායත්‍රි එයා ගන්න රුපියල් 100 ගානේ කියලා මට පොරොන්දු වෙලා තියෙනවා. මම 25 වෙනිදා වෙනකන් ඉන්නවා. එක පාටම පෑන් වල උපරිම සීමා මිලක් දානවා රුපියල් 80යි කියලා. ඒතර මං ගිහලා කඩෙන් රුපියල් 80ට පෑනක් අරගෙන ගායත්‍රිට දෙනවා. රුපියල් 20ක කෙලින් ප්‍රොෆිට් එකක් දෙනවා. හරි ඉතින් මගේ බලාපොරොත්තු කෙටි තත්ත්වයකටපත් වීමේ බලාපොරොත්තු ඇවිල්ලා වටිනාකම අඩු වෙයි කියලා. මිල අඩු වෙයි කියලා. මිල වැඩි වෙයි කියලා මගේ අවධානය තියෙන්නේ මිල වැඩි වෙන එක. මිල වැඩි වුණොත් මට පාඩුවක් වෙනවා. හැබැයි මිල මම බලාපොරොත්තු විදිහට අඩු වුණොත් ලාභයක් වෙනවා. හරි? හරිද? පැහැදිලි සර්. හරි. දැන් මේක ඉතාමත්ම වැදගත් කාරණයක්. ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේ කෙටි තත්ත්වය කියන්නේ මොකක්ද කියලා. ඒක ගොඩක් අය හිතන්නේ මේ ගත්ත දේ විකුණන එක තමයි කෙටි තත්ත්වයක් වෙන්නේ කියලා. ඒක නෙමෙයි වැරදි. අපි ගාව නැති දෙයක් විකුණන එක තමයි කෙටි තත්ත්වයකටපත් වෙන්නේ. හරි. ඉතින් මේ විභාගයේ ප්‍රශ්නේ මම නම් හදන්නේ මම ඔය වගේ සරල ප්‍රශ්න ටිකක් අහන්නේ. මම අහන්නේ කෙටි තත්ත්වයක් කියන කුමක්ද?
දිගු තත්වයක් යන කුමක්ද? වඩාත් ගායත්‍රි හිතන විදිහට වඩාත්ම අවදානම් වැඩි කෙටි තත්වයේද දිගු තත්වයකද? සර් මට හිතෙන්නේ නම් දිගු තත්ත්වය කියලා. හේතුව? ඇයි එහෙම දෙයක් හිතන්නේ? හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. දැන් දිගු තත්වයේ තියෙන අවදානම මොකක්ද? මිල වැඩි වීමක්ද අවදානම මිල අඩු වීමද අවදානම? දිගු තත්වයේ තියෙන අවදානම මිල මිල අඩුවීම තමයි අවදානම. right? දිගු තත්ත්වයේ අවදානම මිල අඩු වෙන එක. නමුත් කෙටි තත්ත්වයේ අවදානම මිල වැඩි වෙයි කියන එක. දැන් අපි මේ දෙක අවදානම් දෙක ගත්තොත් මිල අඩු වුණොත් right අපි රුපියල් 100කට ගන්න පෑන. මේ රුපියල් 100කට ගන්න පෑනේ මිල අඩු වුණොත් මේක වැටෙන්න පුළුවන් අඩුම මිල කීයද කියලා අහුවොත් 0.9 කියන්නේ මේක කිසිම වැදගත්මකට නැති පෑනක් වුණොත් මේකේ වටිනාකම රුපියල් 0යි right එතකොට මේකේ cost එක තමයි අපිට අහිමි වෙන්නේ උපරිම. නමුත් අපි හිතමු මේක අපි කෙටි තත්ත්වයකටපත් වුණා කියලා. අපි මේක short sell කරා. කළා අපි දැන් මේක මාකට් එකේ මිලදී ගන්න ඕනේ. එහෙනම් මිලදී ගන්න යනකොට මේකේ වැඩි වෙන්න පුළුවන් උපරිම මිල කීයද කියලා අහුවොත් දැන් රුපියල් 100ක තියෙන මේක වැඩි වෙන්න ගන්න පුළුවන් උපරිම මිල ඇත්තටම අනන්තයි නේ. ඒ අනන්තයකටම වැඩි වෙන්න පුළුවන්. කිසිම සීමාවක් නැහැ නේ මේක වැඩි වෙන්න පුළුවන් උපරිම මිල කීයද කියලා කිව්වොත් හදිස්සියවත් මේ පෑන. මුළු ලෝකේ තියෙන එකම පෑන මේක වුණා. පොඩ්ඩක් කල්පනා කරන්න මේකේ වටිනාකම කොච්චරද කියලා. right? ඒ කියන්නේ කෙටි තත්ත්වයටපත් වෙන එක තමයි අවදානම් වැඩි. අනාගත ගිවිසුම් වලට එළඹෙන වෙළෙන්දන් වර්ග දෙකක් හඳුනාගත හැක. සම්පේක්ෂකයන් ආවරණකරුවන්. right? සමපේක්ෂකයෝයි ආවරණකරුවෝ. Speculators and hedgers. අපි කලිනුත් මේ ගැන සාකච්ඡා කරා. සමපේක්ෂකයෝ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ට ඇත්තටම ට්‍රාන්සැක්ෂන් එකක් නැහැ. නමුත් මිල උච්චාවචනය වීමේ අවදානම් ගන්න කැමති. කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන එහෙම අවදානම් කරගෙන ප්‍රතිඵල ලබා ගන්න. රිවෝඩ් එකක් ගන්න. නමුත් හෙජර් කෙනෙක්ට එහෙම බෑ. එයාගේ පළවෙනි මූලික අරමුණ වෙන්නේ එයාගේ තියෙන අවදානම අඩු කර ගැනීම. අවදානම් කල්පනා කරගෙන කියලා. සමපේක්ෂකයින් වෙළඳපොළ හැසිරීම දෙස බලා ලාභ ලබා ගැනීමේ අරමුණෙන් ගිවිසුම් වලට එළඹෙන අතර ඔවුන්ට ගිවිසුමේ පාදකවත්කම් පිළිබඳව අපේක්ෂාවක් නොමැත. වින අදහස් වන්නේ වත්කම අයිති කර ගැනීමේ අදහස ඔවුන්ට නොමැති බවය. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේක ස්පෙකියුලේටර් කෙනෙක්. සමපේක්ෂකයෙක් මේක මිලදී ගත්තොත් එයාට කිසිම බලාපොරොත්තුවක් නැහැ මේක ඉවර වෙනකන් තියාගන්න. ඒ කියන්නේ එයා කවදාවත් කසන්ද බඳින්නේ නැති අය තමයි මේ ස්පෙකියුලේටර්ස්ලා කියලා කියන්නේ. සමපේක්ෂකයෝ. ඒගොල්ලන් කිසි අවශ්‍යතාවයක් නැහැ මේක
වයිෆ් කෙනෙක් කරන්නේ. ඔක්කොම හැමතිස්සෙම ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි තමයි. ඒ වයිෆ් හරි හස්බන්ඩ් හරි නෙමෙයි. හරි විවාහ වෙනවා වගේ නෙමෙයි මේගොල්ලෝ කරන්නේ. ටික කාලයක් ආශ්‍රය කරලා ඊට පස්සේ අමතක කරලා දාන එක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් ඒකේ මිල උච්චාවචනය වීමේ වාසිය ලබා ගැනීම තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානම මුඛ්‍ය අරමුණ වන්නේ. සමපේක්ෂකයින්ට වෙළඳපොළ අධික මිල විචලනයන් වූ විට දොස් ඇසීමට සිදුවන නමුත් ඔවුන් නිසා වෙළඳපොළ ද්‍රව්‍යශීලීතාවය ඇති වේ. ඒ කියන්නේ දැන් අපි එක පාටම අපි දැක්ක මේ මාසය ඇතුළත අපේ කොටස් වෙළඳපොළේ මිල අඩු වෙනවා. ගිය මාසේ වැඩි වුණා. තේරුණා. ගොඩක් කට්ටිය ඉතින් මේ සමපේක්ෂකයන්ට තමයි චෝදනා කරේ මිල වැඩි වෙනකොට ඒගොල්ලෝ වැරදි මිල අඩු වුණත් වැරදි. right ඔයගොල්ලෝ දකින්නේ නැති. නමුත් අපි දැනගත යුතු දේ තමයි වෙළඳපොළක ඒ වගේ මිල උච්චාවචනය වෙනවා. එහෙම නැත්නම් ඒක ඇත්තට වෙළඳපොළක් වෙන්නේ නැහැ. අපි දකිනවනේ සමහර දවසකට වෙළඳ වෙවිලා වට්ටක්ක ගොඩ ගහගෙන කරගන්න දෙයක් නැතුව ඉන්නවා. right සමහරවිට අපි වෙළඳ සැලට ගිහිල්ලා බඩු මිලදී ගත්තාම වට්ටක්ක කෑල්ල නිකන්ද. ඉතින් එච්චරට වට්ටක්ක වල මිල උච්චාවචනය වෙනවා. ඉතින් වට්ටක්ක විතරක් නෙමෙයි. හැබැයි සමහර දවසට අපි ගිහිල්ලා වෙළඳපොලේ කොච්චර වට්ටක්ක හෙව්වත් වට්ටක්ක නෑ හොයාගන්න. වට්ටක්ක කෑල්ලක්. ඉතින් එහෙම තමයි ඉතින්. වෙළඳපොලක් කියන්නේ ඒක සමහරවිට තියනවා මිල ඉතා අඩුයි. සමහරවිට බෙහෙත කරවත් හොයාගන්න බෑ මිල ඉතා වැඩි. ඒකේ වැරද්ද තියෙන්නේ වෙළඳපොලේ නෙමෙයි. වෙළඳපොළ වල ආකාරය එහෙම තමයි. මේ සමපේක්ෂකය නිසා අධික මිල විචලනයන් වෙනවා. හැබැයි ඒකවල හින්දා තමයි ද්‍රව්‍යශීලතාවයත් ඇති වෙන්නේ. ඒ කියන්නේ සමපේක්ෂකය හිතනවා නම් මිල අඩුවේ කියලා ඒගොල්ලෝ සමහරට විකුණන්න ගන්න. අපිට ගන්න හම්බෙන්නේ එතකොට තමයි. right. අපිට ගන්න හම්බෙන්නේ ඒගොල්ලෝ විකුණන්න කැමතිෙන් ඉන්න හින්දා. නමුත් අදිසියවත් අපිට විකුණන්න ඕනේ වුණත් ඒතර ගන්නත් හොරේ ඉන්නවා. ඉතින් ඒ වෙලාවට සමපේක්ෂකයෙක් ඉන්නවනම් ඉතාමත්ම ලේසි. නමුත් නැත්තම් අපිට ගත්ත දේ විකුණ ගන්න බැරි වෙනවා. කියන්නේ අපි උදාහරණයක් විදිහට ඉඩමක් මිලදී ගත්තොත් අපේ බලාපොරොත්තු එක විකුණන්න නම් එක මිලදී ගන්න පුද්ගලෙක් අනිවාර්යෙන් ඉන්න ඕනේ නේ. නැත්තම් ඒක ද්‍රව්‍යශීලතාවයක් ඇති වෙන්නේ නැහැ. ආවරණකරුවන් වත්කමෙහි මිල විචලනය නිසා සිදුවෙන පාඩු ආවරණය කර ගැනීම සඳහා ගිවිසුම් වලට එළඹෙන අතර ගිවිසුම් තුලින් ලාභ ලබා ගැනීමේ අදහසක් ඔවුන්ට නැත. වගේ අපේ බලාපොරොත්තුව ආවරණයක් ලබා ගන්නද එහෙම නැත්නම් සමපේක්ෂණය කරන්නද කියලා නම් එතකොට අපි ඒ අනුව අපේ පරමාර්ථ මුඛ්‍ය පරමාර්ථ වෙනස් වෙන්න පුළුවන්. right මේ සමපේක්ෂකයෙක් නම් ඔහුගේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ලාභ ලබා ගැනීම. යම් කිසි දෙයක් අරගෙන හෝ විකුණලා ලාභයක් ලබා ගැනීම තමයි උන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් ආවරණකරුවෙක්ට එහෙම ලාභ ලබා ගන්න කියලා අරමුණක් නැහැ. සමහරට ඔහුගේ අලමුණ වෙන්නේ ඔහු හිතන මුදලට මේක කල්පිරෙන දිනේදී විකුණ ගන්න. එහෙම නැත්නම් මිලදී ගන්න ලැබෙන එක. එතනින් එහාට ඔහුට ලාභ ලබා ගැනීම අරමුණක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් නිකන් සත්‍ය ප්‍රේමය වගේ තමයි. ඒකෙන් අයිති ප්‍රයෝජන ලබා ගැනීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ගේ කාර්ය සපුරා ගැනීම පමණයි බලාපොරොත්තුව. හරි. ඉතින් දැනට ප්‍රශ්න යම් කිසිවක් තියනවද?
කාටද යම් ප්‍රශ්නයක් තියෙනවද දැනට? නෑ සර්. Okay. අනාගත givisum සම්මත තත්ත්ව givisum givisum ය මේ අදහස් වන්නේ මොකක්ද? සම්මත තත්ත්ව givisum. right දැන් පිළිගන්න උදාහරණයකට කියමු අපිට විවාහ වෙන්න ඕනේ කියලා. right විවාහ වෙන්න ඕනේ නම් ගැහණු ළමෙක්ට නැත්නම් පිරිමි ළමෙක්ට අවශ්‍ය සහකරුවා හොයනකොට එක එක අයට තියෙන්නේ එක එක විදිහේ අදහස්. ඒ සමහරු හිතයි අපිට ඕනේ කළුවෙක් කෙනෙක්. නැත්නම් සුදුවෙක් කෙනෙක්. රැවුල තියෙනවා. නැත්නම් රැවුල නැහැ. කොණ්ඩේ තියෙනවා. සමහර කොණ්ඩේ නැහැ. ඔය වගේ අපිට ඕන විදිහට ඒක වෙනස් කරන්න ඕනේ. බඩ තියෙන්න ඕනේ. සමහරවිට බඩ නැති වෙන්න ඕනේ. ඉතින් ඒක තමන්ගේ පුද්ගල ස්වභාවය අනුව වෙනස්කම් කරන්න පුළුවන්. ඉතින් ඒකට කියන්නේ ඒක සම්මත නෙමෙයි. සම්මත තත්ත්වයක් නෙමෙයි. ඒ සම්මත තත්ත්වයක් කියලා කියන්නේ නමුත් අපි බලන්න මේ උදාහරණයකට මෙන්න මේ වතුර බෝතලය. මේ වතුර බෝතලය සම්මත නේ. මොකද මිල තියෙනවා. සම්මත මිලක් තියෙනවා. මැනුෆැක්චර් කරපු දවස ගහලා තිබෙන්න ඕනේ. එක්ස්පයරි ඩේට් එක ගහලා තියෙන්න ඕනේ. ඒක ඔක්කොම විස්තර දාලා තියෙන්නේ. බාර්කෝඩ් එකක් තියෙන්න ඕනේ. ජලය කොහෙද මිලිලීටර් 500 කියලා ඒ ගානට තියෙන්න ඕනේ. අපිට අවශ්‍ය නම් මිලිලීටර් 300යි ඕනේ ටික එපා. එහෙම කරන්න බෑ. 500 දාලා දෙනවා කැමති දෙයක් කරගන්න නැත්නම් විසි කරන්න බෑ. අපිට ඕන වෙන විදිහට වෙනස් කරන්න බෑ. මේක සම්මතයි. මේවා සම්මත. ඉතින් අනාගත givisum මතක තියාගන්න සම්මත givisum විතරයි. අපිට ඕන වෙන විදිහට කාටවත් ඕන වෙන විදිහට වෙනස් කරන්න බෑ. givisum තුලින් පාදක වත්කමෙහි තත්ත්වය. right. ඒකේ quality මොකක්ද quality? ප්‍රමාණය මිලිලීටර් 500. ඊට වඩා වැඩි වෙන්නේ නැහැ අඩු වෙන්නේ. වත්කම ලබා දෙන්නා වූ දිනේ අපි කවදාද මේක ගන්නෙ? මේ මාසේ 28 වෙනිදා. එතනින් පස්සේ අපිට අවශ්‍ය නැහැ. එතනින් පස්සේ දෙන්නේ නැහැ. යන කරුණ සෑම givisum සමානව තිබිය යුතුයි. ඉතින් ඒ වගේ තමයි බොරතෙල් ගන්නකොටත් ඒ වගේ තමයි. හැම දෙයක්ම ගන්නට නිම්මට තියෙනවා. කියන්නේ බොරතෙල් ගන්නකොට මේක තියෙන මේ සල්ෆර් සංඝටක කොච්චර තියෙනවද 5%යි 0.5යි ඒක පිටට තියෙනවා ඒ වගේම ගන්න ඕනේ මේ බැරල්ස් වලින් රයිට් අඩුම ගානේ බැරල් 1000ක් ගන්න. ඒක කියන්නේ ලොට් එකක් කියලා. ලොට් එකක් ගත්තේ නැත්නම් අපි ලොට් එකමාරක් ලොට් දෙක භාගයක් කාලා ගන්න එහෙම ගන්න බෑ. අඩුම ගානේ ලොට් එකක් ගන්න ඕනේ. කියන්නේ බැලුවා 1000ක් අඩුම ගානේ ගන්න ඕනේ. ඩෙලිවර් කරන දවස ඒක සම්මතයි. ඒක කියනවා පාතියම සැප්තැම්බර් 30 නැත්නම් ජූනි 30 ඩෙලිවර් කරන්න. ඔයලා ඩෙලිවර් කරන්න. මුම්බයි. රයිට් අපිට බෑ කියන්න මේ ත්‍රිකුණාමලට ගෙනල්ලා දෙන්න දෙන්න. ත්‍රිකුණාමලට ගෙනල්ලා දෙන්න ඒවා කියන්න බෑ. ඒගොල්ලෝ දෙන තැන මුම්බයි නම් මුම්බයිම තමයි. ඒක ආයෙ වෙනස් වෙන්නේ නැහැ සම්මතයි. මේ නිසා givisum මිලදී ගන්නා සියලු දෙනාටම එකම ආකාරයේ givisum වලට ලැබිය හැකි වනු ඇත. ඒක හැමෝටම එක හැන්දේ බෙදන්න. දැන් මේ වතුර බෝතලේ අපි හැමෝම ගත්තොත් අපිට ලැබෙන ප්‍රතිලාභ එකම ප්‍රතිලාභය ලැබෙන හැමෝටම මිලිලීටර් 500. හැබැයි ප්‍රතිලාභය වෙනස් වෙනවා මේ විදිහට. දැන් අපි කියමු උදේ ඉඳලා දැන් වෙනකන් වතුර ලීටර් 10ක් විතර බීලා. ඉතින් මේ වතුර ලීටර් 500 සමහරට අගය නැති වෙන්න පුළුවන්. නමුත් මම වතුර සුමානකින් වතුර බීලා නැහැ. ඒතකොට මේක නිකන් මසුරන් හා සමානයි. මේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් දෙන්නේ එකම දේ. එකම දේ දෙන්නේ අපි මේක බාර ගන්න කෙනාට වෙනස් වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රොඩක්ට් එක සම්මතයි. කිසිම වෙනසක් නැහැ. හැමෝටම දෙන්නේ එකම දේ. උදාහරණයක් ලෙස සහැල්ලු බොරතෙල් like crude අනාගත givisum මක බොරතෙල් වල තත්ත්වය සම්මත පිළිගත් තත්ත්වයන්ගෙන් යුතු වීම නිසා බොරතෙල් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගැනුම්කරුවන්ට ඒ පිළිබඳව තහවුරු බොරක් ලැබෙනු ඇත.
සැහැල්ලු බොරතෙල් අනාගත ගිවිසුමක බොරතෙල් වල තත්ත්වය සම්මත පිළිගත් තත්ත්වයන්ගෙන් යුතු වීම නිසා බොරතෙල් මිලදී ගැනීමට බලාපොරොත්තු වන කෙනෙකුට ඒ පිළිබඳ තහවුරුවක් ලැබෙනවා ඇත. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කිව්වොත් මම කියන මෙන්න මේ වතුර බෝතලේ මේ වතුර බෝතලෙන් 100ක් මට අවශ්‍යයි පෙබරවාරි 28. right එහෙම කිව්වොත් මට ෂුවර් මෙන්න මේ જાති බෝතල තමයි මට හම්බ වෙන්නේ. මේකේ මේ බෝතලේ ප්‍රමාණය 60 උරුව ප්‍රමාණය ඔක්කොම මම දන්නවා. මට ෂුවර් බඩු ෂුවර්. අනාගත ගිවිසුමක් මිලදී ගන්නා සහ විකුණන අතර හුවමාරුව නිෂ්කාශන නියෝජිතයා ලෙසද හඳුන්වයි. අනාගත ගිවිසුමක් මිලදී ගන්නා සහ විකුණන අතර හුවමාරුව නිෂ්කාශන නියෝජිතයා ලෙස හඳුන්වනවා. කියන්නේ මේ හුවමාරුව නිෂ්කාශන නියෝජිතයා වෙන්නේ. නිකන් ක්ලියරින් හවුස් එකක් වගේ තමයි. අපි බැංකුවකින් තවත් බැංකුවක චෙක් එකක් කරනකොට ඒක ලංකා ක්ලියරකින් නිෂ්කාශනය කරනවා ආරෙන්න. ලංකා ක්ලියරකින් සල්ලි දෙන්නේ සිදු වෙන්නේ නැහැ. නිෂ්කාශන නියෝජිතයා තමයි මේ හුවමාරුව. එක් පාර්ශව කරුවෙකු ගිවිසුම පහර හැරීමෙන් සිදුවන පාඩුව මගහරවා ගැනීම සඳහා හුවමාරුව ආන්තික යොදා ගැනේ. කියන්නේ දැන් හුවමාරුව සිද්ධ වෙනකොට ඩිෆෝල්ට් රිස්ක් එකක් අනිවාර්යෙන් නැහැ. ඒකත් මට එතන ලියන්න අමතක වුණා. හුවමාරුවක් සිද්ධ වෙනකොට ආය පැහැර හැරීමක් සිදු වෙන්නේ නැහැ කිසිකට. ඉතින් මේ ණය පැහැර හැරීම වළක්වා ගන්න තමයි මෙන්න මේ මාජින් account ආන්තික. වාර්තා කරන්න. ණය පැහැර හැරීමේ අවදානම අඩු කරගන්න මේ වගේ ආන්තික පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ආන්තික වර්ග දෙකක් තියෙනවා. ආරම්භක ආන්තිකය, නඩත්තු ආන්තිකය. මාර්ජින් accounts જાති දෙකයි ආරම්භක ආන්තිය, නඩත්තු ආන්තිය. Opening margins are maintenance margins.
ආරම්භක අන්තය සහ නඩත්තු අන්තය. ආරම්භක අන්තය කියන්නේ initial margin. නඩත්තු අන්තය maintenance margin. මේක හරියට මේ වගේ. සෑම බැංකු වලකටම තියෙනවා එක්කෝ ඉතිරි කිරීමේ ගිණුමක්. එහෙම නැත්නම් ජංගම ගිණුමක්. පවත්වා ගන්නකොට අඩුම ගානේ තැන්පත් කළ යුතු මුදලක් තියෙනවා. ඒකට තමයි ඉනිෂියල් මාර්ජින් නැත්නම් ආරම්භක අන්තය කියලා කියන්නේ. ඒ වගේම තියෙනවා මේන්ටනන්ස් මාර්ජින් එක. අපි කියනවා කස්ටමර්ට වා account එක ඇතුලේ අනිවාර්යයෙන් රුපියල් 25000ක් මුදලක් තැන්පත් කරලා තියෙනවා. අනිවාර්යයෙන් රුපියල් 25000ක් තිබෙන්නේ. ඒක කියන්නේ මේන්ටනන්ස් මාර්ජින්. ආරම්භක අන්තය සහ නඩත්තු අන්තය. ආරම්භක ආන්තිකය යනු ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී තැන්පත් කළ යුතු ආන්තිකයයි. ආරම්භක අන්තය ටිකය නඩත්තු අන්තය. අන්තය කවුන්ට් එකේ පැච් ඔන්න ඔය වගේ යනවා. මෙතන නඩත්තු අන්තිකේ වල අඩුන පහුව දාම ආරම්භක අන්තිකේ දක්වා balance එක වැඩි කරගන්න. ආරම්භක අන්තිකේ අනු ගිවිසුමට එළඹෙන අවස්ථාවේදී තැන්පත් කළ යුතු ආන්තිකයයි. මිල විචලනය නිසා ආන්තිකය පහළ යාම තුළින් ආන්තික ශේෂය අඩු වන අතර එය නඩත්තු ආන්තිකය දක්වා පහළ බැසීම ලක් වුවහොත් මිල විචලනය වීම නිසා ආන්තිකය පහළ යාම තුළින් ආන්තික ශේෂය අඩු වන අතර ඒ නඩත්තු ආන්තිකයට දක්වා පහළ බැසීම සිදු වුවහොත් නැවත මුදල් තැන්පත් කොට ආන්තිකය ආරම්භක ආන්තිකය දක්වා ගෙනා යුතුයි. එතෙන් තමයි වැටුණොත් මේක නඩත්තු ආන්තිකයට වඩා අඩු වෙච්ච මොහොතේ ඔහු නැවතත් ආරම්භක ආන්තිකය දක්වා බැලන්ස් එක වැඩි කරගන්න. ඒක තමයි මේකේ තියෙන වැඩි. අපි දැන් මේ උදාහරණය බලමු. ආරම්භක ආන්තිකය යනු ගිවිසුම එළඹෙන අවස්ථාවේදී තැන්පත් කළ යුතු ආන්තිකය. ඒ කියන්නේ ගිවිසුම එළඹෙච්ච ගමන් ආරම්භක ආන්තිකය තැන්පත් කළ යුතුයි. මේ ආරම්භක ආන්තිකය තැන්පත් කළ යුතුයි. නිකන් account එක open කරපුවම ආරම්භක ශේෂය තැන්පත් කළ යුතුයි.
මිල විචලනය වීම නිසා ආන්තික පල්ලහාල යාම තුලින් ආන්තික ශේෂය අඩු වෙන අතර නඩත්තු ආන්තිකයට වඩා ඔක්ක 15 විසින් ලකුණක් නැවතත් තැන්පත් කළ ආන්තිකයේ ආරම්භක ආන්තිකය දක්වාට වැඩි කරන්න right ඉනිෂියල් මාර්ජින් එකට තමයි ඩිපොසිට් එක මුලින් පටන් ගන්න. නමුත් මේන්ටෙනන්ස් මාර්ජින් එකට වඩා අඩු වුණොත් හොඳ තැන්පත් කළා නැවතත් ආරම්භක ආන්තිකය දක්වා ශේෂය වැඩි කරගන්න ඕනේ. අපි ඊළඟට එන්න මේ උදාහරණය සකල් බලමු. උදාහරණය බලමු. බොරතල් බැරලයක් ඩොලර් 30 බැගින් වන ගිවිසුම් 10කට ඇතුළත් වන ගනුදෙනු කරවන්නගේ තත්ත්වය සලකා බලමු. එක ගිවිසුමක් සඳහා ආරම්භක ආන්තිය ඩොලර්ස් 3ක් වන අතර නඩත්තු ආන්තිකය ඩොලර් 2යි. මේ මුළු ආරම්භක ආන්තිකය ඩොලර් 30යි. ඒ කොහොමද වෙන්නේ? බැරල් එකක් ඩොලර් 30යි. ගිවිසුම් 10කට ඒ වගේ ඇතුළත් වන ගනුදෙනු. right. එක ගිවිසුමක් සඳහා ඩොලර් 3යි. ඒක නිසා ගිවිසුම් 10කට 3 වරන් 10 30යි. ගිවිසුම් මිලදී ගන්නා සහ විකුණන්නා යන දෙපාර්ශ්වයෙන් මේ ආන්තිකය තැන්පත් කළ යුතුයි. ඇයි එහෙම වෙන්නේ? ගිවිසුමකට ඩොලර්ස් 3ක නඩත්තු ආන්තිකයක් ආරම්භක ආන්තිකයක් right initial margin plus 3 කියන්නේ වටිනාකම ඩොලර් 30යි බැරල් එකක 110ක ආරම්භක ආන්තිකයක් පවත්වා ගත යුතුයි right ආරම්භක ආන්තිකය සාමාන්‍යයෙන් මිලදී ගන්නා මුදලෙන් 5% පමණ වෙනවා නඩත්තු ආන්තිකය ඩොලර් 2යි ඒක ගිවිසුමකට ඩොලර් 3යි නම් ගිවිසුම් 10කට ඩොලර් 30ක ආරම්භක ආන්තිකයක් පවත්වා ගත යුතුයි. දැමිය යුතුයි. අපි දිගටම කියවගෙන යන්න.
තර පළවෙනි දින අවසාන ගිවිසුමක මිල 29.50යි. right? අපි ආරම්භක ආර්ථිකය අද $30ක් තැන්පත් කරනවා. $30යි. පළවෙනි දින අවසාන ගිවිසුමක මිල 29.50යි. 30ට ගත් එක 29.50ට බැහැ. එන්නේ එකකින් 7.50ක ලාභයක්. පළවෙනි දින 7.50ක ලාභයක් සිද්ධ වෙනවා. ඒ වගේ කොන්ට්‍රැක්ට්ස් 10ක් තියෙනවා. කියන්නේ මේක රුපියල් 5කින් අව ප්‍රමාණය වෙලා. පළමු දින අවසන ගිවිසුමක මිල 29.50යි. මට තව කියන්න අමතකුණා. දැන් මේ ආරම්භක ආර්ථිකය ගිහිල්ලා තැන්පත් කරන්නේ කවුද? තැන්පත් කරන්නේ කවුද? ගැනුම් කරුද විකුණුම් කරුද? පිළිතුරු දෙගොල්ලටම අවශ්‍යයි. මොකද දැන් අපි අරගෙන මිල වැඩි වුණොත් අපිට ලාභ. අපිට දැන් අපි උදාහරණයක් කියමු. රුපියල් 100ක්. කොට අපි අඹ ගෙඩියක් ගන්න. මේ අඹ ගෙඩියේ වටිනාකම 10කින් වැඩි වෙනවා. අපිට රුපියල් 10ක වාසියක් තියෙනවා. ඒ වගේම වික් එක රුපියල් 10ක පාඩුවකුත් තියෙනවා. right. ඉතින් අපිට 10ක ලාභය විකුණන 10ක පාඩුවක් ඒ දෙක එකම බිඳුවයි. ඒ වගේ තමයි මේකත් මේ ආර්ථිකය දෙකොල්ලන්ම තැන්පත් කළ යුතුයි. දෙකොල්ලම $30 ඩිපොසිට් කරනවා. තැන්පත් කරනවා. පළවෙනි දවසේ 5ක අලාභයක් අපිට වෙනවා. අපිට 5ක අලාභය වෙච්ච ගමන් වික් එක කෙනාට 5ක $5ක ලාභයක් සිද්ධ අපිට වෙන ලාභය ඒගොල්ලන්ගේ පාඩු. අපිට වෙන පාඩුව ඒගොල්ලන්ගේ ලාභය. right. ඉතින් මේ වගේ අපි දිගටම කරගෙන යමු. උදාහරණයක් අපිට ඩොලර්ස් 5ක අලාභයක් සිද්ධ වෙනවා. මේ 5 අපේ ආර්ථික ගිණුමේ ශේෂයෙන් අඩු වෙනවා. අපි දැන්ට $30ක් තැන්පත් කරලා තියෙනවා. 5ක අලාභයක් වෙනවා. ඒකට අපේ ශේෂය බහිනවා $25කට බහිනවා. right. මේකෙන් අදහස් වෙන්නේ ගැනුම් කරමු. රතු පාටින් අපි දාමු විකුණුම්. අපිට $5ක අලාභයක් සිද්ධ වුණා කියන්නේ වික් එක්කෙනාට එයා 30ට වික්කා දැන් යට ගන්න පුළුවන් $29.50යි. එයාට 7.50ක ලාභයක් තියෙනවා. $7.50 10ක් රුපියල් 5ක් මුළු ලාභයක් තියෙනවා. ගායත්‍රි පැහැදිලිද? පැහැදිලි සර්. right. ගැනුම් කරුගේ ශේෂය $25ක් වෙනකොට විකුණුම් කරුගේ ශේෂය $35ක් වෙනවා. දැන් මේ දෙන්නම ඔව්. මේ දෙන්නම ගැනුම් කරු සහ විකුණුම් කරු කොච්චර ශේෂයක් තැන්පත් කරලා තියෙනවද? ඒ දෙන්නගේම එකතුව ගත්තොත් දැන් මුලදී ආරම්භක ශේෂය දෙන්නම 30 දානවානේ. ඒ දෙන්නම ඒ කියන්නේ කොච්චර ශේෂයක් තියෙනවද ඒ දෙන්නගේම ගිණුම් වල? දෙන්නගෙම එකතුවද සර්? ඔව් දෙන්නගේම එකතුව. එතකොට ඩොලර්ස් 60ක් නේ? 60ක් තියෙනවා. හරි. දැන් පළවෙනි දවස් අවසානයේදී ගැනුම් කරුගේ ශේෂය ඩොලර්ස් කීයද?
පළවෙනි දවස් අවසානයේ ගැනුම් කරු විශේෂය ඩොලර් 25යි නේ 25යි. වික්‍රම කරු විශේෂය 35යි. 35යි. එතකොට ඒ දෙක එකතු කරාම 25 35 තුනක් තියෙනවා. 60යි. 60යි. ඒ වගේ ඕනෑම දවසක එකතු කරාම ශේෂය ඩොලර් මේ උදාහරණයක් විදිහට අනුව ඩොලර් 60ක් බවට පත් වෙනවා. දෙන්නගේ මේ ගිණුම් වල ශේෂය එකතු කරාම ඩොලර් 60යි. හරි. දෙවන දිනේ අවසන ගිවිසුමක මිල 28.75යි. එතකොට දැන් තියෙන්නේ 29.50යි. 29.50යි තියෙන ශේෂය 28.75කට අඩු වෙනවා. right? ඒ කියන්නේ 75ක ලාභයක් සිද්ධ වෙනවා. ඒ වගේ 10කට. තව ඩොලර් 7.5ක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ගණන් කරුගේ ශේෂය කොච්චරක් වෙන්න ඕනේද කාට? දැන් ශේෂය 25යි 7.5ක් අඩු වුණාන් පස්සේ ශේෂය 25 කියන එක 7.5ක් අඩු වුණාම 25 අඩු කිරීම 7.5 කියන්නේ 17.5ට වැටෙනවා. මේ කන්ට එන්ඩෝ එයාගේ ශේෂය 17.5ක් වෙද්දී. ඒ කියන්නේ පෙර 7.5ක පාඩුවක් යට සිද්ධ වෙන කියන්නේ විකුණුම් කරට පෙර 7.5ක ලාභයක් වෙනවා. එයාගේ ශේෂය 42.50කට වැඩි වෙනවා. දෙකයි දශම පහයි. එතන මාරයි. terus අපි බැලුවොත් 17 මාර එකතු කිරීම 42යි මාර ඒ ඩොලර් 60යි කොහෙන් ගියත් ඩොලර් 60ක් මාර පත් වෙන ශේෂය හරි කොතනින් ගියත් ඩොලර් 60යි ශේෂය පැහැදිලිද ගාච් ඔව් සර් හරි දැන් මෙතෙන්දී විශේෂ දෙයක් සිද්ධ වෙනවා ඇයි විශේෂ දෙයක් සිද්ධ වෙන්නේ හේතුව මොකක්ද නඩත්තු ආන්තිකයට වඩා ගිණුමේ ශේෂය අඩු වෙලා තියෙනවා ආන්තික ගිණුමේ ශේෂය අඩු වෙලා තියෙනවා නඩත්තු ආන්තික 20යි ආන්තික ගිණුමේ ශේෂය 17 මානයි බහැලා තියෙනවා ඒක මොකද වෙන්නේ මෙහිදී නඩත්තු ආන්තිකය ඩොලර් 20ට වඩා මිලට ගන්නාගේ ආන්තික ශේෂය පහළ බසින නිසා
මෙහිදී නඩත්තු ආන්තිකය වන ඩොලර් 20ට වඩා මිලට ගන්නාගේ ආන්තිකයේ ශේෂය පහළ වසින නිසා ආන්තික කැඳවීමක් සිදු කරනු ඇත. මෙහිදී ඩොලර් 12.50ක් තැන්පත් කොට ආන්තිකය නැවත ආරම්භක ආන්තිකය වෙත ගෙන යා යුතුය. මේක තමයි වැදගත් වැඩේ. මෙච්චර අඩු වුණාම පස්සේ එයා තවත් සල්ලි තැන්පත් කළ යුතුයි. කොච්චර තැන්පත් කළ යුතුද? මේ 17.50 තියෙන ඒ බැලන්ස් එක තැන්පත් කළ යුතුයි ඩොලර් 30 දක්වා ආරම්භක ආන්තිකය දක්වා ගෙන යන්න. ඒ කියන්නේ ඩොලර් 12 මාර්ක තැන්පත්ුවක් ලැබීම අනිවාර්යයි. එයාගේ account එක තව ඩොලර් 12 මාරක් තැන්පත් කරන්න ඕනේ. එතකොට එයාගේ ශේෂය ඩොලර් 30ක් බවට පත් වෙනවා. හරිද? පැහැදිලිද? ගැටේ එක පැහැදිලිද? ඔව් සර්. සර් මේ එතකොට ගැනුම් කරු නේද සර් මේ 12.50ක් තැන්පත් කරන්න ඕනේ? ඔව්. මොකද නරත්තු ආන්තිකයට වඩා ගිණුමේ ශේෂය අඩු වෙලා තියෙන ගැනුම් කරු. රයිට්? ගැනුම් කරු විශේෂය තමයි අඩු වෙලා තියෙන්නේ. ඒක නිසා ගැනුම් කරු විතරයි තැන්පත් කර යුතුයි. මොකද අනිත් එක්කෙනාගේ account එකේ දැන් 41.50ක්ම තියෙනවා. තියෙන ඕනේ ගානට වඩා 12.50ක්ම වැඩි. ඒක තැන්පත් කරන්න අවශ්‍ය නැහැ. හරි සර්. අනාගත ගිවිසුමක් අවසන් වන ආකාර තත්ත්වයන් සමකිරීම තුළින් තමා සතු අනාගත ගිවිසුමට සමාන කොන්දේසි සහිත ඊට විරුද්ධ තත්ත්ව ගැනීම තුළින් ගිවිසුම හිලව් කිරීම ඔෆ්සෙට් කරගන්න පුළුවන්. මෙහිදී තමන් සතු ධන තත්ත්වයක් නම් ඍණ තත්ත්වයක් ගැනීම සහ තමන් සතු ඍණ තත්ත්වයක් නම් ධන තත්ත්වයක් ගැනීම තුළින් සම තත්ත්වයක් ලැබෙනු ඇත. හරි? ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරමු. බාණ්ඩ ලබා දීම තුලින් right ඒ කියන්නේ ෆිසිකල් ඩෙලිවරි එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් ගෙවීමේ අවසන් කරන්න පුළුවන්. මේ ආකාර දෙකට පුළුවන් අනාගත ගිවිසුමක් අවසන් කරන්න. එක්ක බාණ්ඩ ලබලා දෙන්න පුළුවන්. නැත්නම් මුදල් ගෙවීමක් කරන්න. බාණ්ඩ ලබා දීමයි මුදල් ගෙවීම. මේ මොකක්ද ඒ කියන්නේ? අපි නිකමට හිතමු අපි අද අපි කියමු අඹ ගෙඩියක් රුපියල් 100යි. right අපි එකතු වෙනවා මාර්ක් 21 අනාගත ගිවිසුමක් තුලින් අඹ ගෙඩියක් රුපියල් 150කට මිලදී ගන්න.
හරි අද අපගෙඩියක් 100යි මාර්ච් 30 අපගෙඩිය රුපියල් 150යි අපි අනාගත කිවිසුම අපිට ලැබෙනවා මාර්ච් 31 අනාගත කිවිසුම කරහා අපගෙඩිය රුපියල් 150කට මිලදී ගන්න. දැන් මාර්ච් 31 වෙනිදා අපගෙඩියක මිල රුපියල් 200 නම් සැබෑ මිල රුපියල් 200 නම් අපිට ලාභයක් වෙන්නේ පාඩුවයි. 150ට මිලදී ගන්න ඩෑෂ් එකක වෙලා තියෙනවා. ඇත්තටම මිල මාර්ච් 31 රුපියල් 200යි. රුපියල් 200යි. ඒතර ලාභයෙන් පාඩුව තුනක්. ඔව් ඒක මොකද හිතන්නේ 150ට මිලදී ගන්න එකක වෙලා තියෙනවා අපගෙඩිය මුල මාර්ච් 31 රුපියල් 200යි අපිට පාඩුවේද ලාභයි ලාභයි සර් ලාභයි හරි අපි ලාභයක් වෙලා තියෙනවා ඉතින් දැන් මෙතෙන්දී ආකාර දෙකකට මේක අවසන් කරන්න එකක් තමයි අපිට අපගෙඩියක් දෙනවා ගෙඩියක් දෙනවා. මේක විදිහට කරන්න. අපිට අඹ ගෙඩියක් දුන්නා. right. රුපියල් 200ක් අපිට දුන්නා හා සමානයි. නේද? හැබැයි මේකට අපි ගෙවන්නේ රුපියල් 150යි. රුපියල් 200 අඹ ගෙඩිය අපිට රුපියල් 150ක් ගෙවලා ගන්න. රුපියල් 50ක ලාභයක් තියෙනවා. right එහෙම නැත්නම් අපේ ලාභය අපි 100 අපිට පුළුවන් දැන් මේ අඹ ගෙඩිය රුපියල් 150ට අරගෙන මාකට් එකේ විකුණන්න රුපියල් 200 ගන්න. රුපියල් 50ක ලාභයක් වෙනවනේ. ඉතින් මේ මුකුත් නොකර එළියම රුපියල් 50ක් ඒකත් හරි. ඒ කියන්නේ බාණ්ඩ ලබා දීම හරහා ඕ මුදල් ගෙවීමෙන් මේ අනාගත කිවිසුම් අවසන් කරන්න පුළුවන්. ඉදිරි කිවිසුම් අනාගත කිවිසුම් ඕන කිවිසුම් මනාප කිවිසුම් හුවමාරු කිවිසුම් යන මේ සියලුම කිවිසුම් ඕනෑම කිවිසුමක් එක්ක බාණ්ඩ ලබා දීම තුලින් එහෙම නැත්නම් මුදල් ලබා දීම තුලින් අවසන් කරන්න පුළුවන්. හරිද? පැහැදිලි? පැහැදිලි සර්. හරි. අනාගත කිවිසුම් ආන්තික futures margins අනාගත කිවිසුමට එළඹීම සඳහා ආන්තික තැන්පතු අනිවාර්ය වේ. මෙම ආන්තිකවල ප්‍රමාණය හුවමාරුව විසින් තීරණය කරන අතර සාමාන්‍ය කිවිසුමේ වටිනාකම 2යි 10 අතර වෙන්න පුළුවන්. දැන් කලින් කරපු උදාහරණේ ඔයගලන්ට මතක ඇති වටිනාකම තිබ්බේ $30යි. පොරතල් බැරල් එකක් $30යි. ආන්තිකය $3යි. ආරම්භක ආන්තිකය $3යි. කියන්නේ 10ක්. මම එතන ආන්තිකය තියන්නේ. මේ ආන්තිකයේ වටිනාකම මිලදී ගන්න භාණ්ඩ වේ ස්වභාවය අනුව එහෙම නැත්නම් මිලදී ගන්න පුද්ගලයන් right කියන්නේ උදාහරණයක් වශයෙන් සමහරට ඒගොල්ලෝ ලංකාව ගියොත් 10ක ආන්තිකයක් තියන්න පුළුවන්. සමහරට ඇමරිකාව ගිහිල්ලා මේක කරන්න 2ක් වෙනවා. ඒ වගේ මිලදී ගන්න පුද්ගලයාගේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. right ඒ කියන්නේ අවදානම වැඩි නම් මිල වැඩි, අවදානම අඩු නම් මිල අඩුයි. ආන්තික යනු කිවිසුමෙහි බැඳීම ඉටු කිරීම සඳහා ගනු ලබන මූල්‍යමය තහවුරක්. විකුණුම් කර සහ ගැනුම් කරු යන පාර්ශ්ව දෙකම ආන්තික තැන්පත්
සම්පූර්ණ කළ යුතුයි. ගැනුම්කරු සහ විකුණුකරු යන දෙපාර්ශ්වයන්ගේ ආන්තික තැන්පත් කළ යුතුයි. ආරම්භක ආන්තිකය අපි කලින් සාකච්ඡා කරා. account එක open කරන්න තැන්පත් කරන්න ඕනේ මුදල් ප්‍රමාණය ආරම්භක ආන්තිකය. ගැටලු මේ දක්වා පැහැදිලිද? ඔව් සර්. හරි. ආරම්භක ආන්තිකය යනු ගිවිසුම් ආරම්භ කිරීමට පෙර ගිවිසුම් කරුගේ ආන්තික ගිණුමේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රමාණය. right. කියන්නේ අපි අර කරන්ට් account එකක් open කරද්දී තියෙන ඕන opening balance වගේ වැඩක් තමයි මේ. ගිවිසුමට එළඹීමත් සමග මෙම ආන්තික ගිණුමේ අවශ්‍ය ආරම්භක ආන්තිකය හුවමාරුවේ නිෂ්කාශන ආයතනයට මාරු කරනු ඇත. මෙම මුදල ගිවිසුම තිබෙන තාක්කල් නිෂ්කාශන ආයතන සතුව තබා ගන්න. right. සමහර තැන්වල මේකට පොඩි ඉන්ට්‍රස්ට් එකක් ගෙවනවා. එක්ස්චේන්ජ් එකෙන් නිෂ්කාශන ආයතනයේ යම් කිසි සුළු පොලි අනුපාතයක් ගෙවන්න පුළුවන්. නඩත්තු ආන්තිකය. අනාගත ගිවිසුම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම ආන්තිකය මෙයයි. අනාගත ගිවිසුමක් තියෙනවා නම් තිබිය යුතු අඩුම ශේෂය තමයි නඩත්තු ආන්තිකය කියලා කියන්නේ. අපි කලින් සාකච්ඡා කරා වගේ මේ සාමාන්‍යයෙන් ආරම්භක ආන්තිකයට වඩා අඩු ප්‍රමාණයක්. ආන්තික ගිණුමේ ශේෂය නඩත්තු ආන්තිකයට වඩා පහළ ගියහොත් ගිවිසුම් කරුට ආන්තික කැඳවීමක් සිදු කරනු ලැබේ. right. අපි කලින් සාකච්ඡා කර විදිහට පේ මාජින් කෝල් ආන්තික කැඳවීම. ඉතින් නඩත්තු ආන්තිකයට වඩා ගිණුම ශේෂය පල්ලෙහාට වැටුණොත් ආන්තික කැඳවීමක් සිදු වෙනවා. එතකොට ගිණුමේ අගය වැඩි කරන්න ඕනේ ආරම්භක ආන්තිකය දක්වා. දැන් තමයි ආන්තික කැඳවීම සිද්ධ වෙන්නේ. මේදී ආන්තික ගිණුමේ ශේෂය ආරම්භක ආන්තිකය දක්වා වැඩි කරන්න ඕනේ. ආන්තික කැඳවීමක් සිදු වුණොත් ආන්තික ගිණුමේ ශේෂය ආරම්භක ආන්තිකය දක්වා වැඩි කර යුතුයි. හරි අපි මේ උදාහරණය කරමු.
ඩොලර්ස් 10,000ක් තම ආන්තික ගිණුමෙහි ඇති සමපේක්ෂකයෙක් ඩොලර්ස් 40 බැගින් බැරලයක් වන අගෝස්තු බොරතෙල් ගිවිසුමක් මිලදී ගැනීමට අදහස් කරයි. එක ගිවිසුමක බැරල් 1000ක් අඩංගු වන අතර ආරම්භක ආන්තිකය ඩොලර්ස් 9,000ක්ද නඩත්තු ආන්තිකය ඩොලර්ස් 6,500ක්ද වේ. අපි මේ උදාහරණ දිගින් දිගටම කරගෙන යමු. ඩොලර්ස් 10,000ක තම ආන්තික ගිණුමේ තැන්ති සම්ප්‍රේක්ෂකයෙක්. ඕනෑමකට වඩා තැන්පත් කළා. ඩොලර්ස් 40 බැගින් වූ බැරලයක් වන අගෝස්තු බොරතෙල් ගිවිසුමක් මිලදී ගැනීමට අදහස් කරයි. ඒක ගිවිසුම් බොරතෙල් බැරල් 1000ක් කියන්නේ ලොට් එකක් අරන් තියෙනවා. ආරම්භක ආන්තිකය ඩොලර්ස් 9,000ක්ද නඩත්තු ආන්තිකය ඩොලර්ස් 6,500ක්ද වේ. මේක තමයි ආරම්භක ආන්තිකය. නඩත්තු ආන්තිකය. අද දවස් ආරම්භයේදී ඩොලර්ස් 10,000ක වටිනාකමක් තියෙනවා. ආන්තිකයේ ඩොලර්ස් 10,000ක් තියෙනවා. ආරම්භක ආන්තිකයේ ඩොලර් 9,000ක්. නඩත්තු ආන්තිකයේ ඩොලර්ස් 6,500යි. ඩොලර් 40 ගානේ බැරල් 1000ක්. තමයි යම් මිලදී ගන්න. ඩොලර් 40 ගානේ බැරල් 1000ක් මිලදී ගන්න. ඔව්. ඔහුගේ ගිණුමෙහි ඇති ඩොලර්ස් 10,000ක ආරම්භක ආන්තිකය වඩා වැඩි බැවින් ඔහුට දිවිසුමට එළඹීමේ හැකියාවක් ලැබෙනවා. ආරම්භක ආන්තිකයේ තියෙන ඕනේ ප්‍රමාණයට වඩා වැඩි තියෙනවා. ඉතින් කරන්න පුළුවන්. දිනකට පසු අගෝස්තු බොරතෙල් බැරලයක් මිල 38යි. අඩු වෙලා. ඩොලර්ස් 2 අඩු වෙලා. එනකොට ඩොලර්ස් 2 පාඩුවක් වෙලා එක බැරල් එක. මුළු වලාපේ ඩොලර් 2000. ඉතින් එයාගේ ගිණුමේ ශේෂය අඩු වෙනවා ඩොලර්ස් 8,000 වෙනවා. ගිණුමේ ශේෂය අඩු වෙනවා. गायत्री පළවෙනි දවසේ ආන්තික කැඳවීමක් සිද්ධ වෙනවා. පළවෙනි දවසේ අවසානයේදී ඩොලර්ස් 38ක් බවට පත් වුණා. ආන්තික කැඳවීමක් සිද්ධ වෙයිද නැද්ද?
සිද්ධ වෙන්නේ නැහැ. කැන්දරන්න ඕනේ නැද්ද සර්? 40ට වඩා අඩු නිසා 4ට වඩා අඩු නිසා ඔව්. ආන්තික කැඳවීම සිදු කරන්න ඕන නේද? නෑ මෙහෙමයි. ඩොලර්ස් දෙකකින් අඩු වෙලා තියෙන්නේ. ඔව්. බැරල් 1000ක්. හරිද? එක බැරල් එකක් ඩොලර්ස් දෙකකින් අඩු වෙලා යා බැරල් 1000ක් අරගෙන. නේ? ඔව්. ඒතොර ඩොලර් 2000ක පාඩුවක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් යාගේ ගිරිමේ ඩොලර්ස් 10000ක් තියෙනවා. හරි? ඩොලර්ස් 10000න් ඩොලර්ස් 2000ක් අඩු කරගන්නවා. ඒතොර යාගේ ගිරිමේ ශේෂය ඩොලර් 8000ක්. මේ 8000 කියන එක නඩත්තු ශේෂ ආන්තිකයට වඩා වැඩි. වැඩි. ඔව්. ආන්තිකයට වඩා වැඩි නිසා ආන්තික කැඳවීමක් සිදුවන්නේ නැහැ. සිදුවන්නේ නැහැ. පැහැදිලි? පැහැදිලි සර්. මේ නිසා ආන්තික ගිරිමේ ශේෂය ඩොලර්ස් 8000 දක්වා පහළයි. මෙසේ ශේෂය පහළ ගියද නඩත්තු ආන්තිකයට වඩා වැඩි බැවින් ආන්තික කැඳවීමක් සිදු නොවේ. හරි? තවත් දිනකට පසු අගෝස්තු බොරතෙල් බැරලයක් මිල 35ක් දක්වා අඩු වෙලා තියෙනවා. 38 කියන එක 35ක්. එතකොට ගිරිමේ ශේෂය මොකද වෙන්නේ? කොච්චරකින් අඩු වෙනවද ගායත්‍රි? දැන් තියෙන්නේ 38 35 වුණාම තව ඩොලර්ස් 3කින් අඩු වෙනවා. තව ඩොලර්ස් 3කින් අඩු වෙනවා. හරිද? 35 අඩු 38 කියන්නේ ඩොලර්ස් 3000ක පාඩුවක් උදා වෙලා තියෙනවා. ඒතර ගිරිමේ ශේෂය 5000ක් වෙනවා. ඔව් 8000 තව 3කින් අඩු වුණාම 5000. ඒ කියන්නේ නඩත්තු ආන්තිකයට වඩා අඩුද වැඩි? අඩු වෙලා. අඩු වෙලා. එතකොට ආන්තික කැඳවීමක් කරන්න ඕන. කරයි. කරනවා. කියන්නේ මේ අවස්ථාවේ ආන්තික කැඳවීමක් කොච්චරද කරන්න ඕනේ? ආන්තික කැඳවීම කොච්චරද? කරයි. 1500යි. ඒක කරන්න ඕනේ ආරම්භක ආන්තිකය වෙනකම්. ඒ කියන්නේ ඩොලර් ආන්තික කැඳවීමකදී ආරම්භක ආන්තිකය දක්වාම වැඩි වෙයි යුතුයි. ඒ කියන්නේ ඩොලර් කොච්චරද? 2000 නෑ 5000 කියන්නේ කීයක් වැඩි? මේක වැඩි කරන්නේ. ආරම්භක ආන්තිකය ඩොලර් 9000 එතකොට 4000ක්. ඩොලර් 4000ක ආන්තික කැඳවීමක් සිදු. right 9000. හරි. පැහැදිලිද? පැහැදිලි. ඩොලර්ස් 3000ක් පාඩු වෙනවා. මේ නිසා ඔහුගේ ආන්තික ගිණුමේ ශේෂය ඩොලර්ස් 5000ක් දක්වා පල්ලෙහාට බයි. මෙම ශේෂය නඩත්තු ආන්තිකයට වඩා අඩු බැවින් ආන්තික කැඳවීමක් සිදුවනු ඇත. මෙම කැඳවීම ඔහුගේ තැරැව්කරුගේ මාර්ගයෙන් සිදුවේ. හරි. මෙදී ඩොලර් 4000ක ආන්තික ගිණුමට තැන්පත් කිරීම තුළින් ආන්තික ගිණුමේ ශේෂය නැවත ආරම්භක ආන්තිකය දක්වා වැඩි කිරීම සිදු කොට ඔහුට තවදුරටත් ගිණුමෙහි රැඳී සිටීමට හැකි වේ. ඉතින් මතක තියාගන්න ආන්තික කැඳවීමක් සිදු කරාම ආන්තික ගිණුමේ ශේෂය වැඩි කරන්න ඕනේ ආරම්භක ආන්තිකය දක්වා. නඩත්තු ආන්තිකය නෙමෙයි ආරම්භක ආන්තිකය වැඩි කර යුතුයි.
හරි හරි සර්. එසේ නොමැති නම් ඔහුට කිවිසුමෙන් ඉවත් වීම හැකියාව ඇත. මෙවිට ඉදිරි ගනුදෙනු සඳහා ගිණුමේ ශේෂය $5000ක් පාවිච්චි කිරීමේ හැකියාව ලැබේ. ඒ කියන්නේ ඔහුට වුණා පුළුවන් $35ක් ලැබිච්ච වෙලේ එයා හිතනවා නම් තවදුරටත් මේක හරියන්නේ නැහැ. මේක අයින් වෙන්න ඕනේ කියලා විකුණලා දාන්න පුළුවන්. හරි. එතන විකුණුවොත් එයාට කෙලින්ම ඩොලර්ස් ඒ විකුණුවපු වෙලාවේ එයාට එයාගේ අලාභය මුළු අලාභයක් දරන්න සිද්ධ වෙනවා. කියන්නේ ඩොලර්ස් 40 ගත්ත එක ඇත්තටම 35ට විකුණනවා වගේ තමයි. ඩොලර්ස් 5යි මේක උදාහරණ ඩොලර්ස් 5000ක අලාභය එයා රියලයිස් කරනවා. ඒක තමයි එයාගේ ගිණුමේ ශේෂය 10000 ඉඳලා 5000 දක්වා අඩු වෙනවා. ඩොලර්ස් 5000ක අලාභයක් වෙනවා. එසේ නොමැතිනම් ඔහුට ඉදිරි කිවිසුමෙන් ඉවත් වීමේ හැකියාව ඇත. මෙවිට ඉදිරි ගනුදෙනු සඳහා ගිණුමේ ශේෂය ඩොලර්ස් 5000ක් පාවිච්චි කිරීම ලැබේ. හරි දැන් මෙතනදී විකුණුත් ඩොලර්ස් 5000ක් ඉතුරු වෙන account එකේ. ඔන්න යාට ඉස්සරහට පුළුවන් ඒක පාවිච්චි කරන්න. මෙසේ ඔහු කිවිසුමෙන් ඉවත් වන්නේ නම් ඔහුගේ පාඩුව ඩොලර්ස් 5000ක් වනු ඇත. ඒක මුලින්ම ඩොලර්ස් 10000ක් දැම්මා දැන් තියෙන ශේෂය 5000යි. ඒතකොට පාඩුව ඩොලර් 5000යි. 10000යි ආරම්භක ශේෂය 5000යි අවසාන ශේෂය. يعني 5000ක පාඩුවක් තමයි යට සිද්ධ වෙන්නේ. අපි මෙන්න මේ උදාහරණය දැන් උත්සාහ කරමු.